අයිබෝන් හැමෝටම අද අපි 10 වසර පටන් ගන්න කියලා ප්ලෑන් කරා. මොකද අතරම දැන් ඔයාලා මේ මෙච්චර කල් දැන් අපි මේ අද grade 10 පාඩම grade 10 කියන්නේ දැන් ඔයාලා අතර මෙච්චර දවසක් ICT ඉගෙන ගත්තා නේද? IT මෙච්චර දවසක් එක පන්ති වලද ඉගෙන ගත්තානේ. Information Communication Technology විෂය 6D grade 6 6D ඉගෙන ගත්තා. මොනවද කරුණක් ඉගෙන ගත්තානේ? 7D ඉගෙන ගත්තා. 8D යම් කිසි තරමක් ඉගෙන ගත්තා. 9D තරමක් දුරට ඉගෙන ගත්තා. right හැබැයි මේ grade 6 7 8 කියන වසරවල් වලදී ඔයාලා ටාගට් එකකට ඉගෙන ගත්තේ නැහැ. ඇයි ටාගට් එකකට ඉගෙන ගත්තේ නැහැ කියලා කියන්නේ ඒ කාලේ ටර්ම් ටෙස්ට් එකක් එහෙම තිබුණේ නැහැ. එහෙම ටර්ම් ටෙස්ට් එකක් තිබුණා නම් හැම සමහර ස්කෝල වල තිබුණා. ඔයාලට ටර්ම් ටෙස්ට් එකක් තිබුණා නම් ඔයාලා මේක ටාගට් කරලා කොහොම හරි කරලා කවර් කරන්න ඉගෙන ගන්න. ලොකු ටාගට් එකක් තිබුණ නැති නිසා සාමාන්‍ය ඉදිරි ඉගෙන ගත්තා. දැන් ඔයාලා ලබන අවුරුද්දේ grade 10 10 ශ්‍රේණිය ඊළඟ අවුරුද්දේ 11 ශ්‍රේණිය මේ 10 11 ශ්‍රේණිය වලදී ICT ඉගෙන ගන්න කාණ්ඩ විෂයක් විදිහටනේ. තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂය මේකෙදි ඉගෙන ගන්නේ කාණ්ඩ විෂයක් විදිහට. හැබැයි දැන් අරමුණක් තියෙනවා මේ අපි දැන් කියන්නේ මේ ලබන අවුරුදු 2022 ඊට පස්සේ 2023 කොරෝනා ප්‍රශ්නයක් කරේ මේ ආව නැත්තම් දෙසැම්බරෙදී ඔයා O level වලට අපොස සාමාන්‍ය පෙළට විෂය 8ක් එක්ක එකතු කර ගන්නවා ICT කියන විෂය. කඩේමක් කරන් තියෙන්නේ. දැන් 10 11 කියන්නේ ඇත්තටම ඕනෑවට පාට يعني ටාගට් එකක් නැතුව ඉගෙන ගන්න බෑ. අනිවාර්යෙන් ටාගට් එකක් ඇතුව ඉගෙන ගන්න ඕනේ. 10 11 විෂයන් දෙක 10 11 ශ්‍රේණි වල තියෙන ICT විෂයන් ICT පාඩම් ටික. එතකොට මේකෙදි මොනවද අපිට ඉගෙන ගන්න තියෙන්නේ? ඔයාලා 6 7 8 9 ඉගෙන ගත්ත කරුණු ටිකම ටිකක් සමහර දේවල් වැඩි කරලත් නැහැ. හැබැයි ඉස්සරහට වැඩි කරයි. අර robotic programming මේ Arduino boards එහෙම ඇවිල්ලා නැහැ. 6 7 8 9 දී ඉගෙන ගත්ත කරුණු ටික තවත් විස්තරාත්මකව යම් අරමුණක් කරා යොමු වෙන විදිහට සිලබස් එක හදලා තියෙනවා. මොනවද මේකේ තියෙන්නේ වලට ඉගෙන ගන්න. 10 ශ්‍රේණියට යද්දී 10 ශ්‍රේණියේ වලට තියෙනවා පාඩම් 10 ශ්‍රේණියේ පාඩම් 9ක් තියෙනවා. 10 ශ්‍රේණිය වලට තියෙන පාඩම් 9ක් ඉගෙන ගන්න. එතකොට වාරය 1 පළවෙනි වාරයේදී පාඩම් 3යි. දෙවන වාරයේදී පාඩම් 3යි. තුන්වන වාරයේදී පාඩම් 3යි. ඔය විදිහට පාඩම් 9 ඉවර කරගන්න ඕනේ. දැන් ගොඩක් කට්ටිය ඉතින් ඉන්නවනේ අපි මැයි මාසෙම දැන් මාර්තු වලින් පස්සෙම අලුත් ක්ලාස් පටන් ගන්න කියලා. එහෙම වුණොත් අපිට ප්‍රශ්න වෙන්නේ මාර්තු වලින් පස්සේ මාස 9ක් ඇතුළත මේ පාඩම් 9 ඉවර කරන්න ඕනේ. ටිකක් අමාරු කාර්යයක්. මොකද මම ඉස්සරහට පෙන්නන්නම් පාඩම් ටික මාස 9 නෙමෙයි මාස 3න් ඉවර කරන්නත් පුළුවන්.
එතකොට විභාගේ පාස් වෙයි නෑ එච්චරයි. විභාගේ පාස් වෙයි. එතනින් එහාට ඔයා ගන්න දැනුමක් නැහැ. විභාගේ පාස් වෙන්න විතරයි පුළුවන්. right. එතකොට ඒක නිසා අපි මාර්තු එකකින් ඉන්නේ නැතුව සාමාන්‍ය පන්ති පටන් ගන්න රටාවලම පටන් ගන්නවා. මොකද අනිත් හැම පන්තිම පටන් ගන්නවා. දෙසැම්බර් මාසේ මගේ අලුත් ක්ලාස් ඔක්කොම පටන් ගත්තා. මොකද දෙසැම්බරේදී අපි ඒ අදාළ ශ්‍රේණියේ සිලබස් ටික ඉවරයි. පාඩම් ටික ඉවරයි. ඉතින් ආයෙ වෙන දෙයක් කරන්න දෙයක් නැහැ. ඒක නිසා 10 වසර වලට පටන් ගත්තා. 11 වසර ඉඳපු කට්ටියට පේපර් ක්ලාස් එක පටන් ගත්තා. දැනට ඉන්න 10 කටට 11 වසර පටන් ගත්තා. මොකද අපි යන රටාවට අපි යන්න ඕන. එතකොට 11 ශ්‍රේණියට ගියාම 11 ශ්‍රේණියට ගියපුවාම මේකේ තියෙන්නේ පාඩම් 6යි. 11 ශ්‍රේණියේ පාඩම් 6යි තියෙන්නේ. එතකොට ඇයි පාඩම් 6ක්? මේ පාඩම් 6ේ පළවෙනි පාඩම එහෙම ටිකක් අමාරුයි ප්‍රෝග්‍රෑමින් පාඩම් කියලා. එතකොට අපි 11 ශ්‍රේණියේ පාඩම් 6 ඉවර කරලා විභාගයට යන්න කලින් පේපර් සාකච්ඡා කරලා ප්‍රශ්න සාකච්ඡා කරලා ඒකටත් එක්ක කාලය තියලා තමයි පාඩම් 6ක් දාන්නේ. So ඔයාලා O level syllabus එකට සියලුම දරුවෝ ICT තෝරා ගන්න සියලුම දරුවෝ අපොස සාමාන්‍ය පෙළ විභාගයට ICT වලට ඒ සාමාර්ථයක් ගන්න නම් ICT වලට ඒ සාමාර්ථයක් ගන්න නම් පාඩම් කීයක් අවරණය කරගන්න ඕනද? පාඩම් 15ක් අවරණය කරගන්න තියෙනවා. පාඩම් 15. නේ? 10න් පාඩම් 9යි 11න් පාඩම් 6යි. විභාග පේපර් එක ගැන කතා කරොත් විභාග පේපර් එකේ වැඩිපුරම ලකුණු ප්‍රමාණයක් ආවරණය කරගන්නේ 11යි. වැඩිපුර 10න් 50ක් 140ක් විතර එනවා. ටාගට් කරලා උත්තර ලියන්න පුළුවන් 11 ශ්‍රේණියේ පාඩම් වලින්. ඒතර අපි දැන් මේ ඉගෙන ගන්න යන්නේ අර කලින් කතා කරගෙන 6 දී 7 දී 8 දී 9 දී ICT කියන්නේ මොනවද ඕන තරම් කාලයක් කරලා සමහර වෙලාවට සිලබස් එක උනා නම් ඉතා කෙටි කාලෙකින් ඉවර කරන්නත් පුළුවන්. right එහෙම මේ කියන්නේ දින නිශ්චිත දින ප්‍රමාණයක් ටාගට් කරන්නේ නැහැ. කැමති නම් මාසෙ කැමති නම් මාස දෙකකින් එහෙම ඉවර කරනවා. මේක එහෙම බෑ. right මේක එහෙම පුළුවන් වුණත් කරන්නේ. ඇයි? දැන් මේ සිලබස් එක මේ 10 11 ICT කියන විෂය ගත්තොත් ඇත්තටම මේක කියන්නේ කම්පියුටර් ඩිප්ලෝමා එකක් වගේ. මොකක්ද කම්පියුටර් ඩිප්ලෝමා එකක් කියන්නේ? කම්පියුටර් ඩිප්ලෝමා එක කියන්නේ මොකක්ද? අපි සාමාන්‍යයෙන් ඔයාලා කම්පියුටර් ඩිප්ලෝමා එකක් කරද්දී ඔයාලට මේ පරිගණක ආශ්‍රිත පරිගණක දැනුම ආශ්‍රිත සියලු ශාස්ත්‍රයන් පිළිබඳ සරලව උගන්වනවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ICT කියන එක ගත්තොත් මේක නිකන් කියන්නේ ඇත්තටම ඉතා විශාල දැනුම් පරාසයක් කියලා නිම කරන්න බෑ. ඉතා විශාල දැනුම් පරාසයක් කියලා නිම කරන්න බෑ. ඒක මෙච්චරයි කියලා කියන්න බෑ. right මේ පරිගණක දැනුම කියන එකේදී මේක විවිධ ශාස්ත්‍ර ගණනාවකට බෙදෙනවා. දැන් අපි ගත්තොත් එහෙම එකක් software නැත්නම් software development එක ශාස්ත්‍රයක්. ඔක ඉවරයක් නෑ මම මෙතනින් සීමාව නන්දන මේක තව අලුත් වෙනවා. තව අපි මේ කතා කරන වරුව කතා කරන තප්පරයක් ගානේ මේක අලුත් මේක කොටස් එකතු වෙනවා. software development graphics designers, graphic designers, hardware engineers, computer repair කරන කට්ටිය hardware engineers, ඊළඟට network administrators,
network administrators, web developers, web developing, web designers, මේ වගේ ශ්‍රේෂ්ඨ ගණනාවක එකතුවක් තමයි මේ ICT කියලා කියන්නේ. IT කියලා කියන්නේ මේ වගේ එක තැනක් ගැන කතා කරන්න බෑ. software development වෙනවා, එහා පැත්තේ website develop වෙනවා, අනිත් පැත්තේ network administrators ලා, hardware engineers ලා, දැන් වර්තමානයේ internet security ඔයාලා ආසම එක hacking මේ වගේ විවිධ ශ්‍රේෂ්ඨ ගණනාවක එකතු IT කියලා කියන්නේ. එතකොට අපි මේ ඕන පුද්ගලයෙකුට මේ සියලුම ශ්‍රේෂ්ඨ පිළිබඳ 100% දැනුම ගන්න බෑ. ඒ කියන්නේ කෙනෙකුට ඕන නම් software development පැත්තේ යන්න, එයාට software development පැත්තේ ඕන දා ඉස්සරහට යන්න පුළුවන්. තව නම් graphic design එහෙම දෙකක් තුනක් විතරක් යන්න පුළුවන්. මේ මුළු ඔක්කොම අරගෙන ඉස්සරහට යන්න බෑ. මාර දැනුම සම්භාරයක් තියෙනවා. එක පැත්තකට තමයි යොමු වෙන්නේ. හැබැයි කම්පියුටර් ඩිප්ලෝමා එකක් කියලා කියන්නේ දැන් අපි මේකට එන්ටර් වෙන්න කලින් දැන් අපි තමන් ඔයාලා දැනගන්න ඕනේ. දැන් ඔයාලා දරුවෝ විදිහට දැනගන්න ඕනේ. ඔයාලට software development කරන්නද ඔයාලට පුළුවන්. ඔයා graphic designing පැත්තටද ඔයා කැමති. hardware technician කෙනෙක් නැත්නම් hardware engineer කෙනෙක් වෙන්නද කැමති. network administrator කෙනෙක් වෙන්නද කැමති. web developer කෙනෙක්, web designer කෙනෙක්, internet security පැත්තේ hacker කෙනෙක් මේ වගේ ඔයාගේ හැකියාව තමන්ගේ හැකියාව කොයි පැත්තටද තියෙන්නේ කියලා දැනගන්න අපිට මේ එකක් විතරක් ඉගෙනගෙන හරියන්නේ නැහැනේ. හැම එකක්ම චුට්ට ඉගෙනගෙන බලන්න වෙනවා. නේද? හැම එකක්ම පොඩ්ඩ ඉගෙනගෙන බලන්න වෙනවා. තමන්ට පුළුවන් සහ තමන් දක්ෂ තමන්ට ධාරණය කියන්නේ අවබෝධ කරගන්න පුළුවන් මොන ශේෂ්ත්‍රයද කියලා ඉගෙන ගන්නවා. ඒකට තමයි ගොඩක් ඩිප්ලෝමා එකක් කරන්න. ඩිප්ලෝමා එකේදී software development එකේ කොටසක් ගන්නවා. graphic designing වලදී කොටසක් ඉගෙන ගන්නවා. hardware වලදී කොටසක් ඉගෙන ගන්නවා. networking වලදී web design ඔන්නෝම මේ හැම යන්න පුළුවන් හැම ශේෂ්ත්‍රයකින්ම දැනුම් ප්‍රමාණයක් අපි ගන්නවා. ඒකට අපි කියනවා මෙන්න මේ වගේ දැනුම් ප්‍රමාණයක් ගන්න එකට අපි කියනවා මොකක් කියලාද? මේක තමයි ඩිප්ලෝමා එකකින් කරන්නේ. right? අවුරුදු දෙකක ඩිප්ලෝමා එකකින් මේ යන්න පුළුවන් ශ්‍රේෂ්ඨ හැම එකක් පිළිබඳ softwares උත් උගන්වනවා. design උත් ඉගෙනනවා. hardware උත් උගන්වනවා. ඔයගේ හැම එකෙන්ම පොඩ ඉගෙන ගන්න උගන්වලා ඉවර වෙලා ඊට පස්සේ ඊළඟට ඔයාලට වාර දෙනවා ඔයාලා කැමති නැත්තම් තමන්ට යන්න පුළුවන් ශේෂ්ත්‍රය මොකක්ද කියලා තීරණය කරලා ඉතින් එහාට ඉස්සරහට යන්න. මොකද ඊළඟ ස්ටෙප් එකක් කියලා මේ ඔක්කොම ඉගෙන ඉන්න එකෙන් අපිට කවදාවත් IT වලින් ඉහළට යන්න බෑ. එක පැත්තක් තමන් දක්ෂ පැත්තක් තමන්ට අවබෝධ කරගන්න පුළුවන් පැත්තක් හොයා ගන්න ඕනේ. right? ඉතින් ඒකට තමයි මේ මූලික අඩිතාලම මෙන්න මේ වගේ ඒ විෂයන් වල හැම දෙයක්ම උගන්වනවා ඩිප්ලෝමා එක. right? ගොඩක් කට්ටිය කම්පියුටර් ඩිප්ලෝමා එකක් කරන්නේ කොහොම වෙච්චාමද? O level ඉවර වෙලා. O level ඉවර වෙලා තමයි ගොඩක් කට්ටිය කම්පියුටර් ඩිප්ලෝමා එක වගේ එකක් හදාරන්නේ. right? මම කියන එක ඔයාලට අවබෝධ වෙන්න දැන් මම තව නිකන් මේක තවදුරටත් පැහැදිලි කරොත් එහෙම ඔයාලා දන්නවා දැන් A level වල මේ දැන් අපි කැම්පස් එකට තෝරාගන්නේ A level කරලානේ. A level වලදී වෙනම තියෙනවා maths කරන්න පුළුවන් කැමති කෙනෙකුට. commerce කරන්න පුළුවන් කැමති කෙනෙකුට. art කරන්න පුළුවන් කැමති කෙනෙකුට. දැන් අලුතෙන් ඉන්න technology කරන්න පුළුවන් කැමති කෙනෙකුට. music art වල තමයි ඉතින් ඔයගේ එක ශේෂ්ත්‍ර මේ A level වලදී ඔයාලට තෝරගන්න තියෙනවා.
maths කරොත් commerce කරොත් art තෝරගන්න පුළුවන් tech තෝරගන්න පුළුවන් music තෝරගන්න පුළුවන් ඔයගේ විශේෂ ශේෂ්ත්‍ර ගණනාවක් A level වල තියෙනවා ඉතින් එහාරනේ දැන් mathematics තෝරගත්ත එක්කලා කැම්පස් එකට යද්දී මේ යුනිවර්සිටි එකේදී මොකද ගන්නෙ? එයා mathematics පැත්තට යනවා. commerce කරපු එකා management පැත්තට යනවා. art කරපු එකා කලා පැත්තට යනවා. tech ඒ වගේ ඒ යන අංශය එතනින් එහාට තෝරන්න. A level වලින් හරියට තමයි තෝරන්නේ. හැබැයි A level වෙනකන් සියලුම දරුවෝ O level කියලා කියන්නේ මොනවද? O level කියලා ඉගෙන ගන්නවා මේ විෂයන් ඔක්කොම ඉගෙන ගන්නවානේ. නේ? O level වලදී mathematics උත් ඉගෙන ගන්නවා. maths උත් ඉගෙන ගන්නවා. commerce උත් ඉගෙන ගන්න පුළුවන්. art subject උත් ඉගෙන ගන්නවා. සිංහලෙම හැමෝම ඉගෙන ගන්න බෑ. නේ? මේ හැම එකක්ම කවලමේ අවුරුදු කීයක් යන ඉගෙන ගන්නවද? අවුරුදු 5නේ. හරියට නෑ. අවුරුදු 5ක් තුල ඉගෙනගෙන ඉවරලා මේ අවුරුදු 5 තුල මෙයා බලනවා ඔය අවුරුදු 5 තුල බලනවා තමන් දක්ෂ තමන්ට අවබෝධ කරගන්න පුළුවන් කොයි ශ්‍රේෂ්ඨයිද කියලා තීරණය කරනවා ඔය අවුරුදු 5 තුල 6 ඉඳලා 11 වසරට යනකම් 6 වසරේ සිට 11 වසරට යනකම් ඔයාලා ඔය අවුරුදු 5 තුල මේ හැම විෂයක්ම ඉගෙනගෙන තමන්ට වැඩිපුර දක්ෂ තමන් අවබෝධ කරගන්න පුළුවන් විෂය ශේෂ්ඨ මොනවද කියලා තීරණය කරලා තමයි එතනින් එහාට A level වල සබ්ජෙක්ට් එකක් තෝරගන්නේ. right? ඉතින් ඕකම තමයි මේ පරිගණක අධ්‍යාපනයේ සිද්ධ වෙන්නේ. මම කිව්වද අපි ඩිප්ලෝමා එකක් කරොත් පරිගණක ඩිප්ලෝමා එකක් කරොත් අපිට පුළුවන් මේ IT වල තියෙන ප්‍රධානම ශේෂ්ත්‍ර ටික හැම එකක්ම වෙන වෙනම අවබෝධ කරගන්න. කම්පියුටර් ඩිප්ලෝමා එක කරත් පුළුවන් මේ යන්න පුළුවන් විශේෂ ශේෂ්ත්‍රයේ තියෙන ප්‍රධාන තැන් ටිකේ මූලික දැනුමක් ඉස්සලාම ගන්නවා. අරගෙන ඉවර වෙලා එතනින් එහාට තමන් දක්ෂ ශේෂ්ත්‍රයක් තෝරගෙන එතනින් එහාට ඉවෙන්න යන්න පුළුවන්. ඉතින් වර්තමානයේ මොන සබ්ජෙක්ට් එක කරත් ආර්ට් කරත් කොමර්ස් කරත් මැතමැටික්ස් කරත් බයෝ කරත් මොන සබ්ජෙක්ට් එක කරත් මේකෙන් අනිවාර්යෙන් මේ මූලික දැනුමත් එක්ක වැඩක් يعني මූලික දැනුම අනිවාර්යෙන් ඔයාලට අවශ්‍ය වෙනවා. ඉතින් IT පැත්තෙන් ඉස්සරහට යන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. මොකද දැන් බලන්න දැන් මේ කොරෝනා සිටුේෂන් එකේ දුනත් ගොඩක් කට්ටියගේ රැකියාවට ලොකු පහරක් වැදුණානේ. ගොඩක් කට්ටිය රස්සා නැතුව නේ. හැබැයි IT ෆීල්ඩ් එකේ ඉන්න කාටවත් IT ෆීල්ඩ් එකේ ඉන්න කිසිම කෙනෙකුට මේ කිසිම බලපෑමක් කියන්නේ ජොබ් නැති වුණේ රස්සාවක් නැතිවීමේ ගැටලුව ආවේ නැහැ. සමහර කට්ටියගේ තිබ්බටත් වඩා දැන් වෙබ් ඩිසයිනර්ස්ලා එහෙම හිටියා. එයාලගේ ඉන්කම් එක වැඩි වුණා. ඇයි? ගොඩක් කට්ටිය වෙබ්සයිට්ස් හදනවා. ඒ වගේ මේ අනිත් ජොබ් මේ අනිත් රැකියාවල් අහිමි වෙද්දී IT පැත්තේ තියෙන රැකියාවල් එන්න මේ කමියුනිකේෂන් එකක් දාන් හිටියත් ඒකෙත් ආදායම වැඩි වුණා විතරයි. මොකද print out type setting අනම්මනම් ගොඩක් වැඩ ආවා. ඉතින් එතකොට කියන්නේ මේ මොන විෂය ඉගෙන ගත්තත් මොන ශාස්ත්‍රයට ගියත් මේ තොරතුරු තාක්ෂණය කියන එකත් එක්ක අනිවාර්යෙන් ඉන්ටර් වෙනවා. නැත්තම් ඉස්සරහට යන්න බෑනේ. දැන් ඉස්සර කාලේ මිනිස්සු WhatsApp කියන්නේ මොනවද ගණන් ගත්තේ නැහැ. ඉතින් ඉතින් හැමෝටම WhatsApp එක ඕන වුණා. right? ඉතින් ඒ හින්දා right. ඔන්න මේ මම මේ පැහැදිලි කරේ ඩිප්ලෝමා එකකින් මොකද වෙන්නේ කියන එක. right? වැඩි තේරුණාද මම මේ කියපු එක? කම්පියුටර් ඩිප්ලෝමා එකකින් සිද්ධ වෙන දේ. එතකොට එහෙනම් ඔයාලගේ 10 වසරේ සිලබස් එක ගැන කතා කරොත් 10 වසරේ සිලබස් එක 10 11 සිලබස් එක කියලා කියන්නේ ඇත්තටම මේ පරිගණක දැනුමේ
10 11 ශ්‍රේණි වල විෂය නිර්දේශය කියලා කියන්නේ මේ කම්පියුටර් එකේ තියෙන ප්‍රධාන විෂය ශාස්ත්‍රය පිළිබඳ මූලික දැනුමක් ඔයාලට දෙනවා. කම්පියුටර් එකේ ප්‍රධාන විෂය ශාස්ත්‍රය පිළිබඳ මූලික දැනුමක් දෙනවා මේ 10 11 ශ්‍රේණි වල විෂය නිර්දේශය. right? O level ඉවරෙච්ච කෙනෙකුට ඇත්තටම කම්පියුටර් ඩිප්ලෝමා එකක් කරා හා සමාන දැනුමක් ඔයාලට ගන්න පුළුවන්. එතකොට O level ICT කරන ළමයාට ICT එක්ක O level කරන ළමයාට O level ඉවර වෙලා O level ඉවර වුණාට පස්සේ යාට ඕන වෙන මොනවා හරි ඉතින් ඩිප්ලෝමා එකකින් එහාට ගන්න දැනුමක් ගන්න පුළුවන්. මොකද O level ඉවරලා කම්පියුටර් ඩිප්ලෝමා කර ඉන්න එක තේරුමක් නැහැ. ICT නොකරන ළමයාට O level ඉවරලා එයාට ආයේ ඩිප්ලෝමා කරලා ඩිප්ලෝමා එකක් කරලා එතනින් එහාට තමයි ඉස්සරහට යන්න වෙන්නේ. මෙයාට කෙලින්ම තමන් කැමති ශාස්ත්‍රයක් software engineer නැත්නම් software development නැත්නම් software engineer කෙලින්ම යන්න පුළුවන්. O level ඉවරෙච්ච ගමන් උනත් ඒ දැනුම ගන්න පුළුවන්. මොකද ඔයාගේ basic knowledge එකක් තියෙන නිසා. අර IT නොකරපු ළමයාට නම් අනිවාර්යෙන් ඩිප්ලෝමා එකක් කරලා ඊට පස්සේ තමයි මේ ඉස්සරහට යන්නේ. නැත්නම් යනවා. එනවා කියන්නේ අමාරුයි කරගෙන යන්න බෑ. right. එහෙනම් අපි බලමු මම ලොකු වැඩි කතා කරනවා මේකේ තියෙන වැදගත්කම කිව්වේ අපි ඊට පස්සේ බලමු ඔයාලගේ තියෙන පාඩම් ටික 10 අවසරේ 10 ශ්‍රේණියේ තියෙන පාඩම් ටික බලමු. right. මේකේ ටියුට් දෙකම තියෙනවා. බලන්න මම 10 පාඩම් ටික ඉස්සෙල්ලාම පැහැදිලි කරන්න. grade 10 කට ඉංග්‍රීසි මීඩියම් කට බලා ගන්න මම ඉදිරි අපි ටයිම් එකක් වෙන් කරගමු වෙන වෙනම හරි නැත්නම් මේකම යන්න පුළුවන් කාලේ මේකම යමු. මෙන්න පාඩම් 9. පේනවද? පේන්නේ නැද්ද? ස්ක්‍රීන් ෂෙයා කරන්න වෙයි. හරියට පාඩම් දෙනවා තොරතුරු හා සංවේදන තාක්ෂණය. ඔකට අපි කියන information communication technology ICT කියන්නේ මොකක්ද? ඒකින් සිද්ධ වෙන කාර්යය සහ මේ තොරතුරු තාක්ෂණය වැදගත් වෙන ශාස්ත්‍ර මොනවද? පරිගණකයේ ඉතිහාසය පිළිබඳ සාකච්ඡා කරනවා. මේකත් ඇවිල්ලා සිද්ධාන්ත පාඩමක්. තනිකර තියරි පාඩමක්. මම ටී එක දාන්න. සිද්ධාන්ත පාඩමක්. ඊළඟට පරිගණකය හඳුනා ගනිමු. පරිගණකය හඳුනා ගැනීම කියන්නේ පරිගණක ගුණාංක පිළිබඳ ඉගෙන ගන්න පාඩමක්. මේකත් සිද්ධාන්ත පාඩමක්, තියරි පාඩමක්. පරිගණකයේ දත්ත නිරූපණය කිරීමට භාවිතා කරන ක්‍රම. මේක ගණන් හදන්න තියෙන පාඩමක්. ඒකත් සිද්ධාන්ත පාඩමක්. තාර්කික ద్వාර සමග බූලිය බීජ තර්ක. මේකත් තියරි පාඩමක්. ලොජික් ගේට් කියලා කියන්නේ. ඊළඟට ඔන්න මෙහෙම පද්ධති සිද්ධාන්ත පාඩමක්. සිද්ධාන්ත ඉගෙන ගන්න තියෙන්නේ. ඊළඟට තියෙනවා ඔන්න ප්‍රැක්ටිකල් පාඩම් ටික වදන් සැකසුම්. මේ තමයි Microsoft Word කියන එක. විද්‍යුත් පැතුම්පත් Excel කියන පාඩම. ඉලෙක්ට්‍රොනික සමර්පණ PowerPoint කියන පාඩම. දත්ත සමුදාය database කියන පාඩම. මෙන්න මේ පාඩම් ටික තමයි ඔයාලා අධ්‍යයනය කරගෙන යන්න ඕනේ. ඔයාලා පොත අරගෙන පාඩම් ටික ලියා ගන්නකො. ඉස්සෙල්ලාම ලියන්න බදලා නාචුකුත් නැහැ, ටෙක්ස්ට්බුක් නැහැ. පාඩම් ටික ලියා ගන්න ඉස්සෙල්ලාම මම ඉංග්‍රීසි මීඩියම් කට්ටිය පොඩ්ඩක් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න මේ. සිංහල මීඩියම් කට්ටිය ඉංග්‍රීසි මීඩියම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන ලියන්න පුළුවන් නේද? ඉංග්‍රීසි මීඩියම් අය පාඩම් ටික ටක් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න.
මම අද පටන් ගන්න දෙවෙනි පාඩම. ඉංග්‍රීසි මීඩියම් කට්ටිය මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. සිංහල මීඩියම් කට්ටිය පාඩම් 9ටක් ගාලා ලියාගමුකෝ. මේකෙන් අපි අද පටන් ගන්න ඉස්සෙල්ලාම මේ පළවෙනි පාඩම මම කියන්නේ මේක මේ තොරතුරු සම්බන්ධ තාක්ෂණික කියන තනිකර සිද්ධාන්ත පාඩමක්. මේවා ඉතින් මේකෙන් ගොඩාක් ලකුණු වෙන්නේ නැහැ විභාගෙට. ලකුණු විශාල ප්‍රමාණයක් මේකෙන් එන්නේ නැහැ. තොරතුරු සංවේදන තාක්ෂණික කියන පාඩමෙන් පේපර් එකට ඇත්තටම ලකුණු මේ පහක් හතරක් පහක් වගේ ප්‍රමාණයක් තමයි විභාගෙට එන්නේ. ඒ හින්දා මම ඒ පාඩම පස්සේ ඒ කියන්නේ දෙවෙනියට කරන්න පරිගණකයේ හඳුනා ගැනීම. මේ පරිගණක ප්‍රධාන කියන පාඩම අපි ඒකේ ටියුට් එකක් තමයි ඔයාලට දුන්නේ මම. ඒකේ ටියුට් එකේ පළවෙනි සෙට් එක. පරිගණකයේ හඳුනා ගැනීම. right english වලින් දාලා දෙනවා computer hardware the fundamental of computer system ඇත්තටම මොකද්ද මේ කම්පියුටර් එක කියන්නේ right මේකේ ටියුට් එකේ තහනවනේ පරිගණකයේ හඳුනා ගැනීම පරිගණකය යනු කුමක්ද කම්පියුටර් කියන්නේ මොකක්ද අල්ලගන්න ටියුට් එකේම එකපාරටම ලියන්න යන්නේ නැතුව හොඳයි ගෙදර පොතක් අරගෙන පොතේ ලියන ගම ඊට පස්සේ වෙන දවසක ටියුට් එකේ ලස්සනට සම්පූර්ණ කරගන්න. මේ පොතේ මාතෘකාව ලියන්න පුළුවන් ඔයාලට. පරිගණකයේ හඳුනා ගැනීම. ඉංග්‍රීසියෙන් fundamental of a computer system. ඒකේ පළවෙනි අනුමාත්‍රාව what is a computer? නැත්නම් පරිගණකය කුමක්ද? අපිට හිතෙන්නේ ඇත්තටම කම්පියුටර් කියන්නේ සරලව ගත්තොත් පරිගණකයක් කියපුවම අපිට මතක් වෙන්නේ මේ වගේ මොනිටර් ස්ක්‍රීන් එකක් තියෙනවා. සිස්ටම් යුනිට් එකක් තියෙනවා. ඊළඟට කීබෝඩ් එකක්, මවුස් එකක් පොඩි කාලේ කම්පියුටර් එක කියලා කියන්නේ ඕකනේ ඕම ඉගෙන ගන්න අපි නේ. කීබෝඩ් එකක්, මවුස් එකක් ස්පීකර් සෙට් එකක් වගේ තියෙනවා. ඔය තමයි පරිගණකයේ කියපු ගමන් අපේ ඔළුවට එන්නේ. හරි. ඒ කාලේ එහෙම ඉගෙන ගත්තට ඉස්සර කාලේ කම්පියුටර් කියන්නේ ඔය මොනිටර් එක මධ්‍ය සැකසුම් මේකකේ මෙහෙම තිබුණාට අපි දැන් ඔයාලා 10 වසරේ ළමයි විදිහට පරිගණකයේ කියන්නේ වෙනස් විදිහ අපි අර්ථ දක්වනවා. වෙනස් ආකාරයට අර්ථ දක්වනවා. කම්පියුටරයක් කියලා කියන්නේ අපිට ඇත්තටම කම්පියුටරෙන් සිද්ධ වෙන දේ තමයි මේකෙදි පැහැදිලි කරන්නේ. පරිගණකයෙන් මොනවද සිද්ධ වෙන්නේ? කම්පියුටරෙන් ඇත්තටම පරිගණකයට අපි ඇත්තටම පාවිච්චි කරන්නේ දත්ත ඇතුළත් කරලා ඒවා අපි දෙන උපදෙස් මත
සැකසීමට භාජනය කරලා ඒවා අපි දෙන උපදෙස් මත සැකසීමට භාජනය කරලා තොරතුරු ප්‍රතිදානය කරන විද්‍යුත් උපකරණයක්. එහෙනම් පරිගණකයේ මේ දත්ත සැකසීම සිද්ධ වෙන්නේ පරිශීලකයාගේ කියන්නේ අපි යූසර්ගේ දෙන ලද උපදෙස් අනුව තමයි සකස් කරන්නේ. පරිශීලකයා යූසර් මේකට දෙන උපදෙස් අනුව සකස් කරමින් එයාට අවශ්‍ය තොරතුරු ප්‍රදානය කරන යන්ත්‍රය පරිගණකය කියලා කියනවා. දැන් මේ හිතන්නකෝ එතකොට මේක මේ පරිගණකය කියන්නේ එතකොට අර මේ සියලුම මේ ආදාන මේ මොනවද මේ keyboard mouse speakers monitors මේ ඔක්කොම තියෙන ඒවා නෙමෙයි. එහෙම අවශ්‍ය නැහැ. පරිගණකයේ අර්ථ දක්වද්දී අපි අර්ථ දක්වන්නේ දත්ත හා උපදෙස් ඇතුළත් කරන්න පුළුවන්. දත්ත හා උපදෙස් ඇතුළත් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් එයා විසින්ම රැස් කරන්නත් පුළුවන්. කම්පියුටරේට data එයා විසින්ම රැස් කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මොබයිල් ෆෝන් එක ගන්නකො. මොබයිල් ෆෝන් එකත් කම්පියුටරයක්. ඒකයි මම කිව්වේ කම්පියුටර් කියන්නේ මේ අර සිස්ටම් යුනිට් මොනිටර්ස් ඒවා ගැන ඒ ඔක්කොම තියෙන්න ඕන නෑ. right දත්ත තොරතුරු බවට පත් කරන්න ඕනේ. data information වලට convert කරන්න පුළුවන් device එකක්. ඒකයි මම කිව්වේ මොබයිල් ෆෝන් එක ගන්න ඕනේ. මොබයිල් ෆෝන් එක අපි දෙන data අනුව එයා process කරනවා. process කරලා output එකක් ගන්නවා. අපි type කරන ඒවා ඇතුළට ගන්න. නේ අපේ voice එක යා computer ඇතුළට ගන්න, phone එක ඇතුළට ගන්න. එතකොට අන්න අපි පරිශීලක user විසින් input කරන ඒවා එයා ඇතුළට ගන්නවා. ඒ වගේම එතන කියන්නේ පරිශීලකයා දෙන ලබන උපදෙස් මතව සකස් කරමින් කියන්නේ දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් ෆෝන් එක ගන්නකො. ෆෝන් එකේ ඔයාලා දැකලා ඇති අර මේ සෙන්සර් එකක් තියෙනවා. ෆෝන් කෝල් එක යන වෙලාවට ෆෝන් එකට ආලෝකය කියන්නේ අඳුර වුණොත් ෆෝන් එක කනේ තියද්දි මොකද වෙන්නේ? ඩිස්ප්ලේ එක ඔෆ් වෙනවා. ෆෝන් එක එළියට ගත්තද ඩිස්ප්ලේ එක ඔන් වෙනවා. හරි. ෆෝන් එක එතකොට කනේ තියපුවාම වෙන්නේ අර උඩ එතන සෙන්සර් එක වැහෙනවා. සෙන්සර් එක වැහිච්ච ගමන් එයා මොකද කරන්නේ? ඩිස්ප්ලේ එක ඔෆ් කරනවා. සෙන්සර් එක එළියට ඒ කියන්නේ ආලෝකය වැටිච්ච ගමන් සෙන්සර් එකට එයා ඩිස්ප්ලේ එක ඔන් කරනවා. අන්න. එයා විසින්ම රැස් කරගන්න දත්තක් තියෙනවා. අපි ඉන්පුට් කරන ගමන් බලන් ඉන්නේ නැහැ. ආලෝකය අඩු වෙච්ච ගමන් දැන් අර සමහර ගෙවල් වල ලයිට් තියෙනවා. රෑ වෙලාවට කවුරු හරි ළඟින් ගියපු ගමන් මොකද වෙන්නේ? ලයිට් එකක් පත් වෙනවා. සෙන්සර් එකක් තියෙනවා. ඒකට එයා විසින් තමයි දත්ත රැස් කරන්නේ. ඒකට කම්පියුටරේ කියන්නේ මේ අර මොනිටර්ස් කීබෝඩ් මවුස් තියෙන්න ඕනේ නැහැ. පොඩි සර්කිට් එකක් ගත්තොත් ඒකත් කම්පියුටරයක්. හැබැයි සර්කිට් එකට පුළුවන් දත්ත ආදානය කරගෙන යමක් ප්‍රතිදානය කරන්න. එහෙනම් ආදානය සහ ප්‍රතිදානය සැකසීම මෙන්න මේ තුනේ එකතුවක් තමයි data input කරගෙන ඒවා process කරගෙනම output එකට information දෙනවා නම් අපි ඒකට කියනවා computer එක කියලා. ඒක එතකොට මේ පොඩි චූටි සර්කිට් එකක් වුණත් ගැටලුවක් නැහැ. වාහන වල auto brake system එක දෙන්නේ. ඈත බාධකයක් දැක්ක ගමන් වාහනේ brake වෙනවා. අන්න auto brake system. ඒකෙත් තියෙන චූටි සර්කිට් එකක්. ඒකත් ඇවිල්ලා computer එකක්. පොඩි සර්කිට් එකක් තියෙන ඒකත් ඇවිල්ලා computer එකක්. right. එහෙනම් අපි අර්ථ දැක්වීම ලියද්දී කම්පියුටරේ ඩෙෆිනිෂන් එක ලියද්දී මේක කියන්න ඕනේ කම්පියුටරේට
data input කරන්න ඕනේ කියන එක දත්ත ආදානය කරන්න ඕනේ කියනවා. කවුද මේ දත්ත ආදානය කරන්නේ? user නේ. user තමයි data input කරන්නේ. data input කරන්නේ user input කරන ඒවා ඊට අමතරව එයා විසින්ම රැස් කරගන්නත් පුළුවන්. දැන් හිතන්න ඔයාලා ගෙදර තියෙන air condition machine එකක් ගන්නවා. AC එකක්. AC එකක් අපි සෙන්සර් සංසර්ග 20ට සෙට් කරනවා. සෙන්සර් සංසර්ග 20ට සෙට් කරපු ගමන් AC machine එක ඇතුලේ මොකද වෙන්නේ? එයා මේකට ආදානය කරගන්නවා ඔටෝමැටිකලි උෂ්ණත්වය ආදානය කරගන්නවා. AC machine එකට උෂ්ණත්වය ආදානය කරගන්නවා. ආදානය කරගෙන හැම වෙලේම බලනවා මේ උෂ්ණත්වය මේක ඇතුලෙන් බලනවා උෂ්ණත්වය සෙල්සියස් අංශක 20ට වඩා වැඩිද කියලා. කාමර උෂ්ණත්වය කාමරය ඇතුලේ තියෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 20ට වඩා වැඩිද කියලා බලනවා. ටෙම්පරේචර් එක සෙල්සියස් අංශක 20ට වඩා වැඩි වුණොත් එයා AC මැෂින් එක ඔටෝ ඔන් කරගන්නවා. ආයේ ටෙම්පරේචර් එක අඩු වුණොත් රිඩියුස් වුණොත් AC එක ඔෆ් කරනවා. අන්න එයා විසින්ම data input කරගන්න ක්‍රමයකුත් තියෙනවා. හරි? එයා විසින්ම data input කරගන්න ක්‍රමයකුත් තියෙනවා. එහෙනම් definition එකෙන් එන්නේ මම ලියා ගන්න කම්පියුටර් පරිගණකයක් කරන කොහොමද? එහෙනම් ඉතින්ද කියන්න ඕනේ user දෙන data ටික input කරගෙන ඒක user ගේ දෙන instruction එක process කරගෙන තොරතුරු ප්‍රතිදානය කරන උපකරණයක්. බලන්නකො. definition එක ඔයාලා පොතේ ලියා ගන්න. ඊට පස්සේ වෙලාවකට පස්සේ ටියුට් එකට ගන්න. නැත්නම් ඉඩමදි හරියට ලියා ගන්න එපා. මම ඉංග්‍රීසි එක දාන්නම් ඔයාලා ලියා ගන්න. සිංහල එක මම කියවන්න. නැත්නම් වෙල දෙකම බැරි වෙනවා කරන්න. ටියුට් එක ගත්තේ නැද්ද? ඔයාලා print out ගත්ත කට්ටිය ටියුට් එක? ගත්තේ නැත්නම් මේ ඔය definition එක තියෙනවා. What is a computer? The computer can be described as an electronic device. Computer can be described as an electronic device which accepts or collects data, process them according to the given instructions, and produce the desired output. Single meaning का क्लियर है? පරිගණකයන් පරිශීලකයා විසින් දෙනු ලබන පරිශීලකයා විසින් ආදානය කරනු ලබන හෝ පරිශීලකයා විසින් ආදානය කරනු ලබන හෝ මම ඉංග්‍රීසි මීඩියම් කට්ටිය ඔක බලලා ලියා ගන්න. සිංහල මීඩියම් කට්ටියට තමයි නෝට් එක දෙන්නේ. පරිශීලකයා විසින් ආදානය කරනු ලබන හෝ පද්ධතිය විසින් රැස් කරගනු ලබන දත්ත පද්ධතිය විසින් රැස් කරගනු ලබන දත්ත පරිශීලකයා විසින් දෙනු ලබන උපදෙස් අනුව සකස් කරමි. පරිශීලකයා විසින් දෙනු ලබන උපදෙස් අනුව සකස් කරමි. පරිශීලකයා විසින් දෙනු ලබන උපදෙස් අනුව සකස් කරමි. ඔහුට හෝ ඇයට අවශ්‍ය ආකාරයේ
ඔහුට හෝ ඇයට අවශ්‍ය ආකාරයේ තොරතුරු ප්‍රදානය කරන ඔහුට ඇයට අවශ්‍ය ආකාරයේ තොරතුරු ප්‍රදානය කරන විද්‍යුත් උපකරණයක්. අන්න කම්පියුටර් ඩෙෆිනිෂන් එක. රයිට්. කම්පියුටර් එක කියන්නේ මොකක්ද එනවා බලන්න. එකේ තියෙනවා data input කරන්න ක්‍රම දෙකක්. පරිශීලකයා විසින් ආදානය කරනවා. user දෙන data. පරිශීලකයා විසින් ආදානය කරනවා. සහ එයා විසින්ම රැස් කර ගන්නත් පුළුවන්. පරිශීලකයා විසින් ආදානය කර ගන්නත් පුළුවන්. එයා විසින්ම රැස් කර ගන්නත් පුළුවන්. පරිශීලකයා විසින් ආදානය කරනු ලබන හෝ පද්ධතිය විසින් රැස් කර ගන්නවා. which accept or collects. accepts or collects. process කරන්නේ කොහොමද? සකස් කරන්නේ. user ගේ instructions එක අපිම දෙන උපදෙස් අනුව තමයි සකස් කරන්නේ. දැන් ඔයාලා word වල ලියුමක් type කරනවා නම් word පාවිච්චි කරලා ලියුමක් type කරනවා නම් ඒ ලියුම අපිට ඕන විදිහට තමයි හදන්නේ. නේද? user ගේ instruction එකට අනුව තමයි data ටික process වෙන්නේ. user දෙන instruction ටික අනුව data ටික process වෙනවා. the computer එක අපිට මෙච්චර වැදගත් වෙන්නේ නැහැ. ඒ කම්පියුටරේ ඇයි අපිට මෙච්චර වැදගත් වෙන්නේ? ඊළඟ ප්‍රශ්නේ තමයි features of a computer. පරිගණකයේ සුවිශේෂීතා. පරිගණකයේ ලක්ෂණ. දැන් features of a computer. පරිගණකයේ මොනවද මෙච්චර දැන්? පරිගණකය කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් නේ. විදුලි උපකරණයක් නේ. නේද? ඒ මොනවද මෙච්චර මේ අනිත් උපකරණ වඩා කම්පියුටරේ මෙච්චර වටින්නේ ඇයි අපිට? මොනවද මේකේ තියෙන විශේෂ ලක්ෂණ මේ ස්පෙෂල් ෆීචර්ස් මොනවද? වඩා ස්පෙෂල් ෆීචර්ස් එකක් තමයි මේකේ අපි වැඩිපුරම කතා කරන්නේ වේගය ස්පීඩ් එක. රයිට්? කම්පියුටරේ ස්පීඩ් එක සාමාන්‍යයෙන් ඔය ස්පීඩ් එක ගැන කතා කරපුවාම අපිට කියන්නේ මිනිස්සයාට මාස ගණන් අවුරුදු ගණන් යන කැල්කියුලේෂන්ස් කම්පියුටරේ කරන්න පුළුවන් එක තප්පරයක්. තප්පරයක් කියන්නේ නැහැ. ඒ තරම් කම්පියුටරේ වේගවත්. මම ඔය හැම ක්ලාස් එකකදීම කියන්නේ කම්පියුටරේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් තප්පරයකට යාට ඉන්ස්ට්‍රක්ෂන්ස් බිලියන ගණනක් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කතා කරනවා ෆ්ලොප් එකක් කියලා. right? floating point operations flop. මේ flop එකක් කියලා කියන්නේ right? flop කියලා කියන්නේ floating point operation එක. ඒ කියන්නේ දැන් 3.523 multiply දැන් ගුණ කිරීම 42.348. ඔය තියෙන්නේ floating point operation එක flop එක. දශම සංඛ්‍යාව. සාමාන්‍ය මේකක් අපිට ගුණ කරලා හදන්න ගියොත් තප්පරෙන් දෙකකින් හදන්න බෑ. විනාඩි 2ක් 3ක්වත් යනවා. flop එකක් හදන්න විනාඩි 2 3ක්වත් යනවා. right? ඒක ඇත්තනේ නේ විනාඩි 2 3කටත් වඩා වැඩි කාලයක් යනවා. කම්පියුටරේට සාමාන්‍යයෙන් අද කාලේ කම්පියුටර් එකක් ගත්තොත් සාමාන්‍ය කම්පියුටරේ ස්පීඩ් එක 3.2 GHz වගේ එනවා. 3.2 GHz. අද කාලේ කම්පියුටර් එකක් ගත්තොත් මේ 3.2 GHz කියන ප්‍රොසෙසර් එකකට පුළුවන් තප්පර එකකදී මේ වගේ floating point operations අඩුම තරමින් මෙන්න මෙච්චරක් කරන්න පුළුවන්.
3.2 නම් අපි 3.0 කියලා ගමු. දෙකක් ඕනෙ නැහැ. මෙන්න මෙච්චරක් කරන්න පුළුවන්ලු එක තත්පරයකදී. floating point operations flops. ඒ කියන්නේ එක තත්පරයක් ඇතුළත මෙයාට 3 billion instructions බිලියන 3ක්. මේක මගේ මිනිස්සුයෙකුට අවුරුද්දක් විතර යන ගණනේ කිරි මාස ගණන් යන ගණනේ කිරි මෙයාට බිලියන 3ක් එක තත්පරයක් ඇතුළත කරන්න පුළුවන්. ඉතින් කම්පියුටරේ වේගයෙන් හරවගාම ආයේ ඉතින් ඒකට සමාන කරන්න වෙන කිසිම දෙයක් නැහැ. දැන් අපේ කම්පියුටර්ස් වල ගන්නවා ඔය 3.60 GHz. සාමාන්‍ය දැන් ඉස්සරහට කතා කරන සුපර් කම්පියුටර්ස්. සුපර් කම්පියුටර්ස් වල ඔවා මේ ෆ්ලොප්ස් කියන්නේ මේ දැන් මේ බිලියනනේ. බිලියන වල පස්සේ ට්‍රිලියන එනවා. ඒ ට්‍රිලියනත් තව 1000න් ගුණ වෙනවා. ට්‍රිලියන 1000ක් විතර එනවා. සුපර් කම්පියුටර්ස් වල ඒවා ඒ තරම් ෆාස්ට්. ඒ කියන්නේ මේ ගොඩක් හීට් වෙන්නේ එහෙම කම්පියුටර් එක. මෙයා ඒ තරම් ප්‍රොසෙස් කරනවා. එහෙනම් කම්පියුටරේ වේගය ගැන කතා කරපුවාම මේක මාර වේගවත්. ඒක නිසා මිනිස්සුන්ට පුළුවන් මිනිස්සෙක් දාලා මේ වගේ කැල්කියුලේෂන් කරන එකද යාට ලාභ. එහෙම නැත්නම් කම්පියුටර් පාවිච්චි කරලා මේ වගේ කැල්කියුලේෂන් කරන එකද? කම්පියුටර් පාවිච්චි කරලා කැල්කියුලේෂන් කරන එක. මොකද එයාට වෙනම කියන්නේ එයාගේ ස්පීඩ් එක වැඩි. එහෙනම් කම්පියුටර් එකේ ස්පෙෂල් ෆීචර් එකක් තමයි ස්පීඩ් එක වේගය. වේගය ගොඩක් වැඩි කම්පියුටර් එකේ. ඒක නිසා අනිත් විදුලි උපකරණ වලට වඩා කම්පියුටර් එක අපි ඒකට වැඩි තැනක් දෙනවා. දෙවෙනි කාරණාව ස්පීඩ් එක කම්පියුටරේ වැඩි. ඊට අමතරව accuracy නැත්නම් නිර්වද්‍යතාවය. දැන් ඔයාලා දන්නවා accuracy නිර්වද්‍යතාවය. සාමාන්‍යයෙන් පරිගණකයකින් අපි දැන් කඩේකට ගියා කියන්නේ බඩුවක් ගන්න. ඒ කඩේ බිල අපිට ලියලා දෙනවා කොලේක. කොලේක දාලා බිල ලියලා දෙනවා. අපිට ඔක ෂුවර් නෑ මොකද එයා හරියට එකතු කරාද නැද්ද දන්නේ නැති නිසා අපි සමහර විට ඒක කැල්කියුලේටරෙන් එකතු කරලා බලනවා. හැබැයි අපි ෆුඩ්සිට් එකට ගියොත් ෆුඩ්සිට් එකට ගියොත් ඒකින් අපිට print out එකක් එන්නේ. අපි ගොඩාක් දුරට print out එකේ එකතු කරලා print out එකේ බිල හරියට වැටලාද කියලා බලනවා. print out එකේ තියෙන ඉලක්කම් ටික එකතු කරලා බලන්න උත්සාහ කරන්නේ. මොකද අපේ විශ්වාසයක් තියෙනවා කම්පියුටරින් එන එක හරි කියලා. ඇත්තටම කම්පියුටරේ වරද්දක් නැහැ. කම්පියුටර් එකේ වරද්දක් නැහැ. වැරද්දුනොත් වැරදෙන්නේ ඒ බිල දාන එකට වැරදෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ බිලින් software එක හදපු කෙනාට වරදින්න පුළුවන්. එහෙම වරද්දක් වුණොත් මිසක් කම්පියුටරින් එන කම්පියුටරේට 1 1 එකතු කරන්න කිව්වොත් එයා හැමදාම ඔක 1 1 1 1 නම් දෙකම තමයි කියන්නේ. කිසිම දවසක ඔක 1 හෝ 3යි කියලා කියන්නේ නැහැ. එයා ඒ තරම් 99.9ක් හරි කියලා තමයි අපි පිළිගන්නේ. එහෙනම් නිරන්තරතාවයත් වැඩි. ඒකවලම අපිට මනුස්සයෙක් දාලා වැඩ කරද්දී නේ හියුමන් කෙනෙක්ගේ තියෙන ගොඩක් වැරදීම් වෙනවා. එතකොට ඒවා නිවැරදි කරන්න ගියම අපිට ලොකු කාලයක් යනවා. නේ එහෙනම් පරිගණකය පාවිච්චි කරලා අපි ගොඩක් දේවල් කරන්න පෙළවෙන එකක් මේ වේගය. අනික නිර්වද්‍යතාවය මේ accuracy මොන දෙකයි. ස්පීඩ් එක මාර ෆාස්ට්. ඒක ආයි හිතන්න දෙයක් නැහැ. කියන්න දෙයක් නැහැ. සාමාන්‍ය පුද්ගලයෙක් වැඩ කරනවා වගේ එයා මාස ගණන් අවුරුදු ගණන් කරන කැල්කියුලේෂන්ස් එයාට තප්පරයෙන් කරන්න පුළුවන්. ඒ වගේම ඒ ස්පීඩ් එක accuracy කියන්නේ කම්පියුටරෙන් අපිට එන අවුට්පුට් එක. දැන් කම්පියුටරෙන් එන ප්‍රතිදානය ඇත්තටම 100%ක් නිවැරදි. ඒක වැරදුනොත් වැරදෙන්නේ යූසර් එන්ටර් කරන data එක වැරදෙන්න පුළුවන්. යූසර් ඇතුළත් කරන දත් එක්ක වැරදෙන්න පුළුවන්. එහෙම නැත්නම් යූසර්ගේ data වල වැරදෙන්න පුළුවන්. softwares හදපු කෙනාගේ මොන හරි වැරද්දක් තියෙන්න පුළුවන්. ඒකිනුත් වැරදෙන්න පුළුවන්. ඊළඟට efficiency කාර්යක්ෂමතාවය. efficiently
කාර්යක්ෂමතාවය. මොකක්ද මේ කාර්යක්ෂමතාවය කියන්නේ? කාර්යක්ෂමතාවය කියලා කියන්නේ එකම නිශ්චිත කාල සීමාවක් තුළ එකම වේගයෙන් වැඩ කිරීමේ හැකියාව. දැන් උදේ දැන් ඔබ ඔෆිස් එක වැඩ කරනවා කියලා නේ. අපි ලියුමක් ටයිප් කරනවා ගන්නකො. ඒතර අපි උදේ පටන් ගද්දී රාජකාරී පටන් ගද්දී පැයකට ලියුම් 5ක් ගහනවා. පැයකට ලියුම් 5ක් ටයිප් කරනවා. හැබැයි ඔක දවල් 12 විතර වෙද්දි පැයකට ලියුම් 5ක් ගහන්නේ නැහැ. එන්නේ අඩු වෙනවා. හවස 3 විතර වෙද්දි පැයකට ලියුම් එකක් වගේ තමයි ටයිප් වෙන්නේ. ඇයි ඒ? ඔය මිනිස්සෙක් වෙලාලා වැඩ ගද්දී යාගේ වෙහෙස බඩගිනි වගේ මෙන්න මේ හැඟීම් නිසා එයා කාර්යක්ෂමතාවය හවස් වෙද්දී එයාගේ ටික අඩු වෙනවා. ඒතර අපිට පාඩු ඒ වගේ මිනිස්සු කියන්නේ වැඩ ගන්න එකනේ. කම්පියුටර් එහෙම නැහැ. කම්පියුටරේ උදේ ඔන් කරා නම් එයා උදේ ඔන් කරන වෙලාවේ පැයකදී යම්කිසි කාර්යයන් 100ක් කරා නම් හවස ඕෆ් කරන වෙලාවෙදිත් ඒ පැයක් ඇතුළත එයා කාර්යයන් 100ක් කරනවා. එහෙනම් කාර්යක්ෂමතාවය උපරිමයි. ඒ කියන්නේ එයාට එකම වේගයෙන් ඕනම කාලයක් අවුරුදු දවස් 365ක් වුණත් එයාට වැඩ කරගෙන යන්න පුළුවන්. ඊළඟට කම්පියුටරේ තවත් ෆීචර් එකක් තමයි versatility නැත්නම් බහුකාර්ය බව. ඒක ඔයාලා දාන්න එක. මොකද බහුකාර්ය බව කියන්නේ වැඩ කීපයක් එකවර කිරීමේ හැකියාව කම්පියුටරේට තියෙනවා. දැන් මෙතනත් එහෙමනේ softwares දැන් zoom එක රන් වෙනවා, කැමරාව ලින්ක් කරන software එක රන් වෙනවා, ඉන්ටර්නෙට් එක කනෙක්ට් වෙලා තියෙනවා. කම්පියුටරෙන් කාර්යයන් කීපයක් එකවර මෙයා සිදු කරන්න මෙයාට හැකියාව තියෙනවා. ඒකත් විශේෂ ලක්ෂණයක්. මොකද අපිට බෑනේ එහෙම කරන්නේ වැඩ දෙක තුනක් එකට කරන්න බෑනේ. පැටලෙනවා. කම්පියුටරේට එහෙම වෙන්නේ නැහැ. එයාට ටාස්ක් කීපයක් වැඩ දෙක තුනක් එකවර කිරීමේ හැකියාව තියෙනවා. ඒකට අපි කියනවා versatility නැත්නම් බහුකාර්ය බව. versatility නැත්නම් බහුකාර්ය බව. ඊළඟ ලක්ෂණය තමයි මතක තබා ගැනීමේ සුරකීම savings and retrieve. saving and retrieve. දත්ත පරිගණක ඇතුලේ ගබඩා කරන්නත් පුළුවන්. ඒ ගබඩා කරපු ෂණයෙන් ආපසු ඉතා ඉක්මනට ගන්නත් පුළුවන්. අපි දත්ත ගබඩා දැන් වෙන තැනක මොනවද පොත් ගබඩා කරා කියන්නේ. මේ පොත් ලොකු කබඩ් එකක දාලා තිබ්බොත් එහෙම අපිට හදිසිය අවශ්‍ය පොතක් හොයාගන්න සෑහෙන ප්‍රයත්නයක් දරන්න වෙනවා. ලොකු ගබඩාවක් නම්. කම්පියුටර් එහෙම නැහැ. සේව් කරන්නත් පුළුවන්. ඒවා ඉතා ඉක්මනටම රිට්‍රීව් කරන්නත් පුළුවන්. saving and retrieving. ඔන්න එහෙනම් ලක්ෂණ ටික. සුවිශේෂී ලක්ෂණ. ටුට් එකේ ලියා ගන්නත් ඕනේ. ඔයාලා පොතේ ලියන මම පොතේ ලියන්න කිව්වේ ටුට් එකේ පස්සේ ලියන්න. මාතෘකාව ලියන්න පරිගණකයේ සුවිශේෂී ලක්ෂණ. features of a computer. පරිගණකයේ විශේෂ ලක්ෂණ. features of a computer. පරිගණකයේ විශේෂ ලක්ෂණ. විස්තර කරන්න අවශ්‍ය නැහැ. විස්තර කිරීම අපිට ඕනේ නැහැ. අපි විශේෂ ලක්ෂණ ටික විතරක් ලියා ගමු. ඔයාලට ටෙක්ස්ට් බුක් හම්බ වෙනවානේ. ටෙක්ස්ට් බුක් එකත් මම PDF එකක් දාලා තියෙන්නේ. එතකොට අවශ්‍ය වුණොත් බලන්න පුළුවන්. මතක තියාගන්න මේවා ඉතින් ලියන්න කියන්නේ ඔක්කොම විස්තර කරන්න ඕනේ නැහැ. මෙහෙම ලියාගන්න. first one පළවෙනි එක වේගය. වේගය speed. දෙක accuracy. accuracy කියන්නේ නිර්වද්‍යතාවය.
නිරවධතාවය. A computer provides correct output when correct instructions and data are given. අපි නිවැරදි උපදෙස් නිවැරදි දත්ත දුන්නොත් එයා අපිට නිවැරදි ප්‍රතිදාන දෙනවා. Efficiency කියලා කියන්නේ කාර්යක්ෂමතාවය. එකම වේගයෙන් වැඩ කිරීමේ හැකියාව. කාර්යක්ෂමතාව මම කියන්නේ එකම වේගයෙන් වැඩ කිරීමේ හැකියාව. The computer never gets tired. It can work round the clock with the same level of accuracy. Computer කියන්නේ tired වෙන්නේ නැහැ. එයා වෙහෙසටපත් වෙන්නේ නැහැ. එයාට එකම වේගයෙන් ඕනම කාලයක් තුල වැඩ කිරීමේ හැකියාව තියෙනවා. Versatility කියන්නේ බහුකාර්ය බව. බහුකාර්ය බව. A computer can be used to perform many tasks simultaneously. සමාන්තරව එක වරයට වැඩ කරන්න පුළුවන්. This is one of the special features of computer. Computer දින විශේෂ ලක්ෂණයක් තමයි මේ බහුකාර්ය බව. එකවර වැඩ කීපයක් මෙයාට කරන්න පුළුවන්. ඊළඟට සුරැකීම හා නැවත ලබා ගැනීම. Savings and retrieving. සුරැකීම සහ නැවත ලබා ගැනීම. Savings and retrieving. සුරැකීම සහ නැවත ලබා ගැනීම. සුරැකීම සහ නැවත ලබා ගැනීම. Computer is used to store large number of data and information in relatively small unit, and we can retrieve them easily and quickly when needed. Right. ඔයාලගේ ටියුට් එකේ පළවෙනි පිටුව ඔයාලා හිමීට සම්පූර්ණ කරගන්න ඕනේ. දැන් මේක අහන්නේ දෙකයි තියෙන්නේ. What is a computer and features of a computer? පරිගණක කියන්නේ කොහොමද? සහ පරිගණකයේ සුවිශේෂී ලක්ෂණ. ඔය දේ විතරක් ලස්සනට ලියා ගන්න ටියුට් එක print කරලා color print out එක කරන color print out එක ගන්න. මේක මම අද කරන්නේ classification of computer. right. එහෙනම් සම්බන්ධ වෙන කටට හැමෝටම ඔයාලට ස්තුතියි. ඉස්සරහට කරා අයියා. හැමෝටම ආයුබෝවන්. සුබ රාත්‍රී.